අරුණ. අයිබෝවන් අද 2021 මාර්තු මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා සුපුරුදු විදියට අදත් රටට ආදරය කරන පරම්පරාව වෙනුවෙන් දෙරණ අරුණ ඔබ වෙත ගෙනින්නට සූදානම්. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද පුවත්පතේ සිරස්තලයකට. අද පුවත්පත අද වාර්තා කරනවා COVID-19 වෛරසය 100%ක් වළකන මුහුණු ආවරණය එළිදකි කියලා. මේක දේශීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන බැවින් මේ තාමත් හොඳ ප්‍රවෘත්තියක් බවට පත්වේවි. ලොව ප්‍රථම වරට COVID-19 වෛරසය 100%ක් ශරීරයට ඇතුළුවීම වළකන මුහුණු ආවරණයක් හඳුන්වාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඊයේ කටයුතු කරන ලද බව තමයි ඡායාරූපයක් සහිතව අද පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේ හඳුන්වාදී ඇති මුහුණු ආවරණය වසරකට ආසන්න කාලයක් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනුතුරුව නිපදවා තිබෙනවා. ඒ අනුව එය නිල වශයෙන් එළිදැක්වීම මහනුවරදී සිදු කෙරුණා. ඊට පේටන්ට් බලපත්‍රයත් මේ වන විට හිමි වී තිබෙනවා. මීට අමතරව මෙම මුහුණු ආවරණයේ ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාම හා නිෂ්පාදන කාර්ය සම්බන්ධව ඉසබෙලා ලංකා පෞද්ගලික සමාගම හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටත් එළඹ ඇති බව පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම මෙම මුහුණු ආවරණය එළඹෙන සතියේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳපොළින් ලබා ගැනීමට හැකියාවක් තිබෙන බවත් අද පුවත්පත අද ප්‍රධාන පිටුවේම සිරස්තලයක් ඔස්සේ වාර්තා කර සිටිනවා. ඉතින් මුහුණු ආවරණ වලට අමතරව මේ දිනවල බොහෝ දෙනා එන්නත් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරත් එය බ්‍රිතාන්‍යයේ නිර්මාණයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතින් එහි පළමු තොගය අපට ලැබුණා ඉන්දියාවේ ප්‍රධානයක් විදිහට. එය මේ දිනවල ජනතාවට ලබා දෙමින් පවතිනවා ප්‍රථම මාත්‍රාව. ඉතින් ඊට අමතරව තවත් කොවැක්ස් පහසුකම යටතේ එන්නත් තොගයක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ first batch of COVAX vaccine to arrive on 7th of March වාර්තාව ගෙනෙන්නේ ඩේලි නිවුස් පුවත්පත. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ ලබන 7 වනදා මාර්තු මාසයේ 7 වනදා පළමු කොවැක්ස් වැක්සීන් තොගය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි. ඒ අනුව කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඔස්සේ වැක්සීන් ප්‍රමාණයක් කිහිප වතාවකදී ලැබෙන්නට නියමිතයි. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු එන්නත් තොගය තමයි මේ විදිහට 7 වනදා ලැබෙන බවට සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ. ඉතින් 2,64,000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 වෙනිදා ලැබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේ වන විට ලෝකේ පුරා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබා දී තිබෙනමයි කියලායි කියන්නේ. ඉතින් ඊට 75ක පමණ ප්‍රමාණයක් ලබා දී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ සංඛ්‍යාවක් කිසිදු එන්නතක් ලබා දීමට නොහැකිව සිටින බවත් අමාත්‍යවරිය සිහිපත් කර සිටිනවා. ඉතින් ඊටමත් කනගාටුදායක තත්වයක්. රටේ ගමේ පමණක් නොවේ ලෝකයේ බැලුවත් බලපුලුවන් කාර්යයන් Tamanට අවශ්‍ය දේ ඉෂ්ට සිද්ධ කරගනිමින් සිටිනවා. ලෝකයේ රටවල් 150ක් තවමත් එකදු පුද්ගලයෙකුටවත් එකම එන්නතක්වත් ලබා දීමට නොහැකි අසමත් තත්වයක තමයි පසුවන්නේ. ඒ තිබියදී 75ක ප්‍රමාණයක් ලෝකයේ රටවල් වලින් 10ක් සල්ලි තියෙන බලපුලුවන් කාර්ය අපි කියන ප්‍රබල රටවල් අධිරාජ්‍යවාදී රටවල් විසින් හිමි කරගෙන තිබෙනවා ලබාගෙන තිබෙනවායි කියලා තමයි අද මේ ප්‍රවෘත්තියත් එක්ක වාර්තාවන්. ඉතින් කෙසේ වෙතත් මේ ලැබෙන්නා වූ කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට ලැබෙන්නා වූ එන්නත් තොගය ලබා දෙන ආකාරය පිළිබඳව අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කතා කරනවා. 7 වෙනිදා ලැබෙන WHO එන්නත් ලක්ෂ 2.5 60 පැන්න අයට පමණයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔන්න නිර්දේශයක් සහිතවම ඉදිරිපත් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය යටතේ මෙම 7 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් 2,64,000 වයස අවුරුදු 60 ඉක්මවන්නට පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව හැමෝටම මේ එන්නත ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රදානය කරන්නා විසින් එහෙම නැත්නම් ත්‍යාගය ලබා දෙන්නා දන් දෙන්නා විසින්ම ඒ පිළිබඳව යම්කිසි ආකාරයකින්
නිදර්ශන සහිතව තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඉතින් ඊට හේතු වී තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් කරන සැලැස්මට අනුව ප්‍රමුඛතාව වයස අවුරුදු 60 ඉක්මුවන්ට ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට එන්නත් ලබා දීමට නියමිතයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රසෙනිකා එන්නත මෙහිදී ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබියකෝන් මහතා සඳහන් කරන බව අද අරුණ පුවත්පත කියනවා. ඉන්දිය රජය ප්‍රධානයක් ලෙස ලබා දෙන ලද එන්නත් ලක්ෂ 5 මේ වන විට එන්නත් කරණය කරලා අවසන්. ඊයේ දිනේ අවසන් වන විට වයස අවුරුදු 30 ඉක්ම වූවන් 5,53,821 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. එන්නත් මාත්‍රා ලබා දුන්නේ ලක්ෂ 5යි 5,53,821 දෙනෙකුට එන්නත ලබා දුන්නේ කොහොමද කියලා ඔබට සැකයක් සංකාවක් ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ අනුව 53,821 දෙනෙකුට වැඩිපුර එන්නත ලබා දී තිබෙන බව තමයි මේ අද අරුණ වාර්තා කරන්න වූ සංඛ්‍යා ලේඛන ඔස්සේ අනාවරණය වන්නේ. ඉතින් ඔබ මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටියා නම් අපි මාධ්‍යයක් විදිහට මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම මිලිලීටර් 5ක ප්‍රමාණයක් තමයි එක එන්නත් කරණයට ලබා දෙන්නා වූ කුප්පියක තිබෙන්නේ. අපි මේ කතා කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් කියන එන්නත සම්බන්ධයෙන්. ඉතින් එහිදී දශම 5.5ක ප්‍රමාණයක් එක් අයෙකුට එන්නත් කරාම 5 දෙනෙකුට පමණයි ලබා දෙන්නට පුළුවන් සංඛ්‍යාත්මකව බැලුවාම. ඉතින් 10න් බෙදුවාම 0.5ක ප්‍රමාණයක් තමයි අපිට දැක ගන්නට හම්බ වෙන්නේ. නමුත් එහි යම්කිසි ප්‍රමාණයක් ඉතිරි වෙන බවත් ඒ තවත් පුද්ගලයෙකුට ලබා දීමට, ඒ කියන්නේ 11 වෙනියෙකුට ලබා දීමට හැකියාව තිබෙන බවටත් විවිධ පාර්ශව තර්ක විතර්ක ඉදිරිපත් කළා. මුලදී බලධාරීන් නිලධාරීන් මේ තර්කය පිළිගන්නට කැමති නොවුනත් අවසානයේදී 11 වැනියාටත් ලබා දෙන්නට තීරණයක් ගත්තා. ඒ අනුව තමයි 50,000කට අධික පිරිසකට මේ අනුවේ ලක්ෂ 5 එන්නත් ප්‍රමාණය ලබා දෙන්නට කටයුතු කරයි කියලා පුවත්පත් වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ එක්කම අද දිනමින පුවත්පත කියනවා දැන් මේ අරුණ පුවත්පත කියන්නේ WHO එන්නත් ලක්ෂ 2.60 අයට පමණයි කියලා. හැබැයි දිනමින තරමක් වෙනස් ආකාරයේ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් විදිහට සමහර විට මේ කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන්නා වූ එන්නත් පිළිබඳව නොවන්නට පුළුවන් ජනාධිපතිවරයා කතා කරන්නේ. හැබැයි ඊළඟ එන්නත් ඔගේ සංචාරක ශේෂ්ත්‍රයට සහ කම්හල් සේවකයන්ට කියලායි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. ඒ එකඟතාවයක් විදිහට එහෙම නැත්නම් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද එකඟතාවයක් විදිහට අද වාර්තා වී තිබෙනවා පුවත්පත. ඉතින් ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවතු සාකච්ඡාවකින් ඉක්බිතිව මේ තීරණයට එළඹි බවයි වාර්තාවන්. ඒ අනුව මේ මාස අගවන විට සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු වූවන්ට හා සියලු කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නතදී අවසන් කිරීමට හැකි වනු ඇති අතර කොවිඩ් එන්නත දීමේ දෙවැනි අදියර මේ වන විට ක්‍රියාත්මක වනවා. මෙහිදී කොවිඩ් රෝගයේ වැඩි වශයෙන් වාර්තා වූ බස්නාහිර පළාතේ ග්‍රාම සේවා වසම් මට්ටමින් වයස අවුරුදු 30ට වැඩි පිරිස්වලට එන්නත් දීම කෙරෙන අතර පෙරේදා වන විට එය 5,53,821ක් දක්වා වර්ධනය වී තිබුණු බව අද දිනමින පුවත්පතත් මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් ඒ එක්කම අද පුවත්පත යලිත් මේ එන්නත පිළිබඳව අවධානය යොමු කරනවා මෙන්න මේ විදිහට. එන්නත විදගැනීමෙන් පසු මියගිය අය ගැන පරීක්ෂණයක් කියලා. කොවිඩ් එන්නත විදගැනීමෙන් පසු මියගිය අය ගැන පරීක්ෂණයක් කියලා. ඉතින් මේ සිරස්තලයේ දැක්කාම ඔබට යම්කිසි සැකසංකාවක් මතුවන්නට පුළුවන්. මේ එන්නත පිළිබඳව බියමුසු හැඟීමක් මතුවන්නට පුළුවන්. මෙය යම්කිසි ආකාරයකින් මරණීය අතුරුඵලයන් ලබා දෙනවද කියලා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා ශ්‍රී ලංකාව තුළදී එවැනි කිසිදු ආසාත්මිකතාවයක් වාර්තා වෙන්නේ නැහැ කියලා. ඊටමත් සුළු ආසාත්මිකතා අතුරු ආබාධ වාර්තා වුණත් ඊටමත් සුරක්ෂිත බවත් මේ එන්නත විද ගැනීම සඳහා බියවීමක් අවශ්‍ය නොවන බවත් අද පුවත්පත් වාර්තා කර සිටිනවා. ඉතින් ඒකම අද ලංකාදීපයේ ඉහළින්ම වාර්තා වන සිරස්තලයකින් කියවෙන්නේ එන්නත සාර්ථකදයි බලන්න 2000ක රුධිර සාම්පල පරීක්ෂණයට කියලා. ලංකාදීපයේ වාර්තා කරන අන්දමින් මේ පසු විපරමත් මේ වන විට සිදුවමින් පවතිනවා. කොවිඩ් එන්නත ජනතාවගේ ශරීරයෙන් ප්‍රතිශක්තිය සාර්ථක ලෙස ගොඩනැංවී ඇද්දැයි පරීක්ෂණවලට තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් එන්නත ලබාගෙන ඇති පුද්ගලයන් 2000කගේ රුධිර සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයට බාර දී ඇති බව පුවත්පත කියනවා. මෙම රුධිර සාම්පල පරීක්ෂා කිරීම දැනටමත් ආරම්භ වී ඇතැයි එම අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා
සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් වූ වාර්තා ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියනවා. ප්‍රතිශක්තිය සාර්ථක ගොඩනැංවී ඇද්දැයි මෙසේ පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කොවිඩ් එන්නත මේට මාසයකට පමණ පෙර ලබාගත් පුද්ගලයන්ගෙන් ලබාගත් රුධිර සාම්පලයන් භාවිතා කරමින් කියලයි අද ලංකාදීප පුවත්පත ඒ අදාළ සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් වාර්තා කර සිටින්. ඉතින් ඒකම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම කටකතා ඔස්සේ වාර්තා වෙමින් පවතින සමහර තොරතුරු තිබෙනවා මේ එන්නත ලබා ගැනීම නිසා පුරුෂ පාර්ශවයට මදසරුභාවය ඇති වෙනවයි කියලා. ඊට අමතරව තවත් බොහෝ දේවල් කියනවා මේක මේ අපි කියන්නේ හියුමන් ටෙස්ට් එකක් කරන්නට එහෙම නැත්නම් මානවයා භාවිතා කරමින් මානවයා යම්කිසි ආකාරයකට පරීක්ෂණාගාර මීයන් බවට පත් කරමින් කරන්නා වූ එන්නත් කරණයක් කියලා. නමුත් මේ සියල්ලම මුසාවන් මේ සියල්ලම බොරු ප්‍රචාර පමණක් කියලා සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරනවා. අපි නිරන්තරයෙන්ම සවන් දී යුතු වන්නේ මේ විෂය පිළිබඳව ප්‍රාමාණික විද්වතුන්ට එහෙම නැත්නම් කටකතා පතුරවන්නන්ට එහෙම නැත්නම් විවිධ මතවාද ඉදිරිපත් කරමින් සමාජ ව්‍යාකූල තත්වයකට සැක සංකා සහිත තත්වයකට පත් කරන්නන්ට කිසිසේත්ම සවන් දී යුතු වන්නේ නැහැ. ඉතින් වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ මහතාට සවන් දීම ප්‍රාමාණික විද්වතෙකුට සවන් දීමක් වෙනවා. බොරු කටකතාවලට බිය වී කොවිඩ් එන්නත මගහැර ගන්නට එපා කියලායි ඔහු අවධාරණය කරන්නේ. අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පතේම ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට. ඒ අනුව මේ එන්නත ලබා ගන්නට ඔබට අවස්ථාවක් සැලසුණු වහාම ඒ එන්නත ලබා ගන්නට කියලා තමයි ඔහු ඉල්ලා සිටින්. ඉතින් කොවිඩ් එන්නත පිළිබඳව සමාජයේ පැතිර ඇති විවිධ මතවලට බිය වී තමාට ලැබෙන අනගිය අවස්ථාව මගහැර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කියනවා. මේ මහතා මේ බව කිව්වේ දරුවන් ඉපදෙන මොහොතේම ලබා දෙන එන්නතද COVID-19 සඳහා නිර්දේශ කර ඇති එන්නත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත වූ හා විද්‍යානුකූලව තහවුරු කළ ආකාරයේම එන්නතක් බවත් කොවිඩ් එන්නත පිළිබඳව වැඩිහිටියන් බහුතරයක් මීට අනිසිබියක් දක්වන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත් අබේසිංහ මහතා කියා සිටිනවා. සාමාන්‍යයෙන් එන්නත් නිෂ්පාදනයේදී පරීක්ෂණ මට්ටමේදීම සඵලතාවන් හා අතුරු ආබාධ ගැන අවධානය යොමු කරන අතර එහිදී පරීක්ෂණ අවස්ථා දීර්ඝ කිහිපයක් සිදු කරන බවත් ඒ අනුව ස්වේච්ඡාවෙන් යම් කණ්ඩායමක්ද අධීර කිහිපයකින් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන බවත් අබේසිංහ මහතා මව්බිම පුවත්පතට සඳහන් කරනවා. ඒ අනුව මේ වනතෙක් කොවිඩ් තුරන් කිරීමට භාවිත කරන එන්නත් වලින් ගැටලු මතුවී නොමැති බැවින් ඒ පිළිබඳ අනිසිබියක් හා චකිතයක් ඇති කරගත යුතු නොමැති බවයි විශේෂඥ වෛද්‍යවරයා අනිල් අබේසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. ඉතින් ඒ එක්කම පසුගිය දිනවලදී අපි දැක්ක සමහර චෝදනා කරා මේ පොලිම පැනලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛතාවය ලබාගෙන එන්නත ලබා ගත්තේ කියලා. ඊට අමතරව ජනප්‍රිය චරිත කිහිපයක් එන්නත ලබා ගන්නා වූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා. ඒ අනුව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා එන්නත ලබා ගන්න ආකාරය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කළා. ඇත්තෙන්ම ඉතින් සනත් ජයසූරිය මහතා එන්නත ලබා ගැනීම අප නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ ජනතාව එන්නත් කරණයට පෙළඹවීමක් විදිහට. ඉතින් තරුවක් එන්නතක් ලබා ගත්තාම එන්නතක් විතරක් නෙවෙයි සබන් කෑල්ලක් පාවිච්චි කරනවා නම් ඊට පස්සේ වෙනත් බීම වර්ගයක් ආහාර වර්ගයක් භාවිතා කරනවා නම් ඇඳුමක් භාවිතා කරනවා නම් ඒ අනුකරණය කරන්නට ජනතාව කැමතියි. හැබැයි එහි අතුරු ඵලය විදිහට වාර්තා කරන්නට වන්නේ වෙනත්ම කතාවක් කියලායි අද අරුණ ප්‍රධාන පිටුවෙන් කියා සිටින්නේ. සනට්ට එන්නත දෙන්න මැදිහත් වූ අමල් හර්ෂට තනතුර අහිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත ලබා දීමට මැදිහත් වීම හේතුවෙන් මෙලෙස තනතුරු අහිමි වීමක් සිදු වී ඇති බව තමයි අද පුවත්පත් වාර්තා කර සිටින්නේ. ඉතින් ප්‍රධාන තනතුරක් මේ විදිහට සනත් ජයසූරිය මහතාට එන්නත ලබා දීමට මැදිහත්වීම නිසා නිෂේධනය වී තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. තනතුරෙන් ඉවත් කළ ඔහු ඉන් අනතුරුව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මේ බව සඳහන් කරමින් නාරයන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්වෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එන්නත් කරණයට ජනතාව පෙළඹවීම සඳහා ජනප්‍රිය පුද්ගලයන්ට එන්නත් ලබා දෙන බවයි. ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය මේ වන විට පත් කර තිබෙනවායි කියලත් අද අරුණ පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. ඉතින් ඒ එක්කම ඔබට යම් කිසි ආකාරයකින් මේ එන්නත ලබා ගැනීමේ අවස්ථාව මගහැරුණා නම් ඒ පිළිබඳව ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වන්නට කියලා සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමහර පැතිවල අර කනට කුඳුරනවා වගේ කර්ණමුණ්ඩේ කියලා තියෙන අර විවිධ ආතු කර්මවල අන්න ඒ වගේ තමයි පණිවිඩය කියාගෙන යන්නේ. කාට කියනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ප්‍රධාන පාරේ විතරක් ඉතාමත් හිමින් පුළුවන් තරම් මේ ශබ්ද
දූෂණය වේ කියලා බාහිරට දන්නේ පුළුවන් තරම් ස්පීකර් වල හඬ අඩු කරගෙන ඒ ශබ්ද විකාශන යන්ත්‍ර වල හඬ අඩු කරගෙන හිමින් කියාගෙන යන සයක් තිබෙනවා. සමහර විට ඉදිරි කරගන්න ආව වෙන්නත් ප්‍රමාණය Tamanගේ හිතයිශීන්ට බෙදා හැරීමේ කූට උපක්‍රමයක් විදිහට වෙන්නට පුළුවන්. ඉතින් කොහොම හරි ඔබට එන්නත ලබා ගැනීමට තිබුණු අවස්ථාව ඔබේ ප්‍රදේශයට එන්නත ලබා දෙන අවස්ථාවේදී ලබා ගන්නට තිබූ අවස්ථාව අහිමි වුණා නම් නිකන් ඉන්නට එපා. ඒ පිළිබඳව පියවර ගන්න ඒ පිළිබඳව දිනයක් ලබා ගන්නට කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ. දැන් අද සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කරනවා if you missed COVID-19 inform MOH for fresh date. වෛද්‍ය හේරත් මහතා කරන්නා වූ ප්‍රකාශයක් තමයි මෙලෙසින් වාර්තා කර තිබෙන්නේ. ඉතින් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේරත් මහතා සඳහන් කරනවා ඔබට COVID-19 ඉතින් අනුව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටින්නේ යම්කිසි ආකාරයකින් ඔබට එන්නත ලබා ගැනීමට තිබුණු ඒ මාහංගී අවස්ථාව මගහැරුණා නම් සමහර ප්‍රදේශවල දිනයක් සමහර ප්‍රදේශවල දින දෙකක් ලබා දුන්නා. ඉතින් එහෙම මගහැරීමක් සිදු වුණා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය නිලධාරියා MOH මහත්තයා කියලා අපි කියන්නේ ඔහුට ආමන්ත්‍රණය කළා අලුත් දිනයක් ෆ්‍රෙෂ් ඩේට් එකක් ලබා ගන්නට කටයුතු කරන්නට කියලා. එහෙම නැතුව ඒක නොසලකා හරින්නට එපා. ඒ අවස්ථාව මගහැර ගන්නට එපා කියලායි සෞඛ්‍ය බලධාරීනුත් ඉල්ලා සිටින්. ඉතින් ඒ එක්කම කියන්නට ඕනේ මේ එන්නත කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නෙවෙයි. මේ එන්නත ලබාගත් පමණින් සියල්ලම යහපත් වුණායයි කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. යම්කිසි ආකාරයකින් මුවා ආවරණ ඉවතලා ඉන්න අනතුරු අත්සේදීම දුරස්ථකරණය පිළිබඳව ඊට පස්සේ නිරෝධායන නීති රීති පිළිබඳව වග විභාගයකින් තොරව සමාජයේ සැරිසරන්නට අපට එන්නත ලයිසන් එකක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව අද සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සමග එළඹී සාකච්ඡාවක් ඔස්සේ අරුණ පුවත්පත අවධාරණය කරන්නට උත්සාහ දරනවා. එන්නත විදගත් පමණින් කොවිඩ් ඉදිරියේ වීරයෝ වෙන්නට න්නට එපා කියලායි උපුල් රෝහණ මහතාත් ඉල්ලා සිටින්නේ. එන්නත විදගන්න විනයක් නැතිව ආවොත් එන්නත් පොකුරකුත් හැදෙයි කියලා ඔහු සඳහන් කරනවා. වයස 60 ඉහළ සීමාව 30 ඉහළ වුණේ කොහොමද කියලා ඔහු දන්නෙත් නැහැයි කියලා තමයි වැඩිදුරටත් උපුල් රෝහණ මහතා කියන්නේ. එන්නත විදගත්තත් ප්‍රතිශක්තිය ඇති වෙන්න මාසයක් යනවා. අද එන්නත විදගෙන හෙට ඉඳන් වීරය වෙන්නට යන්න එපා. කොහොමදත් මාසයක් විතර කාලයක් යනවා. මාසයකට පස්සෙත් නිරෝධායන නීති රීති වලට ඒ සුව පිළිවෙත් වලට අවනත වෙන්නට ඕනේ, අනුගත වෙන්නට ඕනේ. මේ දක්වා භයානක අතුරු ආබාධ වලට ලක්වුණු කිසිවෙක් නැහැයි කියලා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා අධ්‍යක්ීමෙන්ම සඳහන් කරනවා. දේශපාලනය පීඩනය වැඩි වුණොත් අපි පැත්තකට වෙනවා කියලත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් සමහර ප්‍රදේශවල ප්‍රමුඛතාවය සකස් කරන්නේ ටෝකන් බෙදන්නේ අංක ලබා දෙන්නේ ප්‍රාදේශීය දේශපාලක විසින්. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ට විසඳා කියා ගන්නට දෙන්න, වෛද්‍යවරුන්ට ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔවුන්ට ඒ විසඳා ගන්නට දෙන්න. හැම එකටම පැනලා අපි කියන්නේ ඒක අවුල් කරන්නට හදන්නට උත්සාහ දරන්නට එපා කියලා. අපි එතනින් යන්නට සූදානම්. දැන් එන්නත ලබා දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙනත් සුව පිළිවෙත් අපි මුලින්ම සඳහන් කළා 100ක් ආරක්ෂාව සලසනා වූ මුවාවරණයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වුණායි කියලා. මේ සියල්ලම සිදුවන්නේ මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන්. ඉතින් ජීවිතයට වඩා මරණය ඊට පස්සේ යම්කිසි ආකාරයකින් මේ මල මිනි සංස්කෘතියක් පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නට ගත්තා. මෘතදේහ හරි භාවිතා කරමින් විවිධ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්නට උත්සාහ දරපු පිරිසක් ලංකාවේ හැමදෑම හිටියා. ඉතින් අද මව්බිම කියන කොරෝනා මරණ ප්‍රවාහන භූමදාන මාර්ගෝපදේශ මෙන්න කියලා. ඒ අනුව මේ වන විට නිකුත් වී තිබෙන ගැසට් පත්‍රයට එක්කාසුවක් කරමින් තමයි මේ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිර්මාණය වන්නේ. කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා වන නිර්ණායක සහ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශයට පත් කළා. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, එම පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිකුත් අදාළ නිලධාරීන් ඇතුළත් කමිටු පත් කර එම පළාතේ කොවිඩ් මලසිරුරු භූමදානයට සුදුසුම ස්ථානය තෝරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත දැනුම් දිය යුතු බවට චක්‍රලේඛයක් දී නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඉතින් එසේ ඒ පළාත් වලින් භූමදානය සඳහා සුදුසුම ස්ථානය දැනුම් දෙන තෙක් ඉරණිතිව් දූපතෙහි මලසිරුරු භූමදානය කරන අතර එම දූපතෙහි ජනාවාස වලින් තොර කෙළවරක මෙසේ මලසිරුරු භූමදානය කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවායි කියලයි කියවෙන්නේ. ඉතින් කොවිඩ් ආසාදිත වී මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් ඒ බව වහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතු වන අතර එම මෘතදේහ පිළිබඳ ආගමික කටයුතු සිදු කිරීම සඳහා පූජකවරුන් දෙදෙනෙකු සමග මියගිය අයගේ ඥාතීන්
5 දෙනෙකුට සහභාගී විය හැකි බවට ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ආගමික වතාවත් සිදු කිරීමට මිනිත්තු 10ක්ද දෙහි දැක බලා ගැනීමට මිනිත්තු 10ක්ද ලැබෙනවා. මරණය සම්බන්ධ විස්තර සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලිඛිතව ලබාගත යුතු බවයි ප්‍රකාශ වී තිබෙන්නේ. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහය ඉරණිතිව් දූපත දක්වා රැගෙන යාමට වළංගු වෙනවයි කියලයි වැඩිදුරටත් අද මව්බිම පුවත්පත කියන්නේ. ඉතින් ඉරණතිව් පිළිබඳව යලිත් කතාබහ කරන්නට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒකම අද අරුණ පුවත්පත ඊයේ දිනේදී අරුණ පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරනවා මේ විදිහට මුස්ලිම් වරුන්ගේ මෘතදේහ අරහෙමෙහි අරගෙන යන්නේක ඔවුන්ට කරන්නා වූ අපහාසයක් කියලා. ඉතින් අන්තෝ ජටා බහි ජටා වගේ තව තවත් අර නූල් බෝලය පැටලමින් තියෙනවා. ඇතුළෙත් ගැට පිටත් ගැට මේ ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරද්දී මුස්ලිම් වරුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිත යම්කිසි ආකාරයකින් අපහාසාත්මක තත්වයකට පත් කරනවා කියලා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා එලෙස චෝදනා කරද්දී ඉරණිතු ජනතාව කියනවා මේ විදිහට කොවිඩ් වලින් ආසාදනය වෙලා මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ තමන්ගේ ප්‍රදේශයට ගෙනීම තමන්ගේ සෞඛ්‍යයට ඒ වගේම තමන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවන බවයි. ඉතින් අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. අද පුවත්පත අද වාර්තා කර සිටින්නේ ඉරණතිව් දූපතේ කොවිඩ් සිරුරු භූම දානය කිරීම එපා. ඉරණතිව් වැසියෝ විරෝධයේ පාති COVID-19 සිරුරු වල දැමීමට යයි හාරන ලද සැක සහිත වලවල් කිහිපයකුත් වසා දමා තිබෙන බව තමයි කියන්නේ. කොවිඩ් වෛරසයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඉරණතිව් දූපතේ වල දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් ජනයා දැඩි විරෝධයක් එල්ල කරනවා. කොවිඩ් මල සිරුරු ඉරණතිව් දූපතේ භූම දානය නොකරන ලෙස ඉල්ලා ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණ මානා නගර ප්‍රදේශයේදී ඊයේ උදෑසන විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණ මාතා ප්‍රදේශය වන අතර මෙම ගම්මානයේ කතෝලික පියතුමන්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ගම්වාසීන් එක්ව මෙම විරෝධතාවය පැවැත් වූ බව තමයි ඡායාරූපයකුත් සහිතව අද වාර්තා කර සිටින්නේ. කෙසේ වෙතත් ඉරණතිව් වැසියන් කියා සිටින්නේ මෙලෙස තමන්ගේ ප්‍රදේශයේ COVID-19 නැති තත්ත්වයක් හමුවේ මේ මෘතදේහ ගෙනෙන්නට එපැයි කියලා. එහිදී විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ යුද්ධෙන් අනතුරුව 2017 වර්ෂයේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මේ වන විට නැවත පදිංචි පවුල් 108කට අයත් පුද්ගලයන් 335 දෙනෙකු ජීවත්ව සිටින බවත් එහි සිටින කිසිදු වැසියෙකු මේ වනතුරුත් COVID-19 ආසාදිත හෝ බලපෑමකට ලක්ව නොමැති අවස්ථාවක COVID සිරුරු මෙම දූපතේ වලදැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන් දැඩි අවදානමකට ලක්වන බැවින් එම සිරුරු දූපතේ වලදැමීමේ තීරණය වහාම නතර කළ යුතු බවයි. ඉතින් මේ අතර COVID-19 සිරුරු වලදැමීමට යයි හාරන ලද සැකසහිත වලවල් කිහිපයක් ඉරණතිව් වැසියන් පිරිසක් විසින් වසා දැමීමට පියවරගෙන තිබුණයි කියලත් අද පුවත්පත් වාර්තා කර සිටිනවා. ඉතින් අද දිනමින පුවත්පතෙත් කියන්නේ දැන් මේ ප්‍රදේශයේ දේශපාලන බලාධිකාරී විසින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ පිළිබඳව චෝදනා එල්ල කරන බවයි. එහෙම නැත්නම් යෝජනා වෙන්නට පුළුවන් සමහර විට. මොකද රජයේම පාර්ශව කරුවෙකු පිළිබඳව නමක් ලොකු අකුරෙන් අද දිනමින වාර්තා කරන හේයින් ජනපති සහ අගමැතිගෙන් ඩග්ලස් විකල්පයක් ඉල්ලයි කියලයි එහි වාර්තා වන්නේ. කොවිඩ් මලසිරුරු ඉරණතිව් භූම දානය සම්බන්ධයෙන් තමයි මෙලෙස විකල්ප ඉල්ලා සිටින්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ යන අයගේ මෘතදේහ භූම දානය කිරීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේද සලකා බැලීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ලක් කළ යුතු බව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරනවා. ලක් කළ යුතු බව නෙවෙයි ලක් කළ බව. ඒ කියන්නේ මේ වන විටත් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මේ පිළිබඳව මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට ඩග්ලස් දේවානන්ද දීවර අමාත්‍යවරයා කටයුතු කළා තියෙනවායි කියලා තමයි අද දිනමින පුවත්පත කියන්නේ. ඉතින් කෙසේ වෙතත් කොවිඩ් මලසිරුරු භූම දානයේ රජයේ වියදමින් කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. නමුත් ඉතින් රජයේ වියදම විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජන ශූන්‍ය ප්‍රදේශයක් සොයා ගැනීම ඉතාමත් උගහට තත්ත්වයක් අපහසු අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒකම අද අරුණ පුවත්පත කියනවා මේ සම්බන්ධයෙන් මේ ඉරණතිව් ප්‍රදේශයේ අයසිය මානව අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන්නට ඉදිරිපත් වෙලා තිබෙනමයි කියලා. වලදාන ඉඩ දෙන්න එපා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කියලා අරුණ අද වාර්තා කරන්නේ. ඒ අනුව ඉතින් ඒ අය මේ වන විටත් මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් මගින් මේ ප්‍රදේශයේ මේ මෙලෙස මේ මලසිරුරු භූම දානය කිරීම වළක්වාලන්නට කියලා ඉල්ලා සිටියයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඉතින් අපිට පරිසරය විසින් එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ විසින් පාඩම් රාශියක් කියා දෙමින් සිටිනවා. අපි තාමත් කෙටි කාලයකට මේ ලෝකයට පැමිණ තිබෙන්නේ. ඉතින් අප යම්කිසි දිනයකදී ඒ කාලය නිමා කරලා යා යුතු වෙනවා. ඉතින් එය වටහා නොගත් පුද්ගලයන් පිළිබඳව අද බොහෝ තොරතුරු පුවත්පත්වල වාර්තා වෙනවා. අපිට පුළුවන් ඒ පිළිබඳව කතා කරන්නට අප උදෑසන මේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කළේ නැත්තේ. ඊයේ දිනේදීත් අප ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ මේ කුරිරු
මානසික තත්ත්වයන් තිබෙන මිනිසුන් පිළිබඳව තොරතුරු ඕනෑවටත් වඩා වාර්තා කළ නිසාවේ. අපි විරාමයකින් පසුව ඒ තොරතුරු රැගෙන හමු වෙන්න. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අද දිවයින පුවත්පත, මව්බිම පුවත්පත, ලංකාදීප පුවත්පත් තුනම ප්‍රධාන සිරස්තලයේ වෙන් කරන්නේ සාහසික ම්ලේච්ඡ ඝාතනයක් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට. කනගාටුදායක තත්ත්වය යන්නේ පොලිස් නිලධාරියෙකු විසින් මේ තත්ත්වය කිරීම. ඉතින් සාම නිලධාරියෙක් කියලා තමයි සාමාන්‍ය නීතියේදී පොලිස් නිලධාරියෙක් හඳුන්වනු ලබන්නේ. නීති හා සාමය ස්ථාපිත කිරීම සඳහා රටේ පවත්නා වූ නීතිය වඩාත් සුපසන් විදිහට ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට පැවරෙන්නා වූ වගකීම මෙතකයි කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. කෙසේ වෙතත් අද දිවයින පුවත්පත කියනවා තරුණිය ඝාතනයේ තොරතුරු හෙළිවේ. කසාද බඳින්න කළ ඉල්ලීම දුරදිග ගිහින් හිස කැපුවේ ඝාතනයෙන් පසුවයි. බෑගය සහ පිහිය ගත්තේ හංවැල්ලෙන්. වරද මගේ මෙහෙම නොවුනා නම් හොඳයි. SI ගෙලවැළලා ගැනීම පෙර බිරිඳට ලියයි යනුවෙන් දක්වා තිබෙනවා. බුත්තල පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයා විසින් 30 ඇවිරිදි වියේ පසු තම පෙම්වතිය ඝාතනය කර ඇත්තේ තමන් විවාහ කරගන්නා ලෙස ඇය කළ ඉල්ලීම නිසා ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනමයි කියලා තමයි අද දිවයින කියන්නේ. ඉතින් ලීනියා කුමාර දුලනිගේ දිලිනි යසෝදා ජයසූරිය මැණිකේ නැමැති 30 ඇවිරිදි තරුණිය ඝාතනය කර ගෙල කපාවෙන් කර ඇගේ සිරුර ගමන් බෑගයක බහා වේල්ල වීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා වසපානය කර ගෙලවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබූ අතර ඔහුගේ සිරුර බඩල්ගම ප්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය ඊයේ සොයාගෙන තිබෙනවා. මෙම ඝාතනය සිදු කළ බව කියන 52 හැවිරිදි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නැමැත්තා සියදිවි හානි කර ගැනීමට පෙර සිය නීත්‍යානුකූල බිරිඳ වෙත ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර එහි වැදගත් තොරතුරු රැසක් තිබුණා. සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි මහතා ලියූ ලිපිය අද මේ පුවත්පතේ පළ කරලා තිබෙනවා. ඉතින් අම්මාට කියලා බිරිඳට කියලා තමයි මේ ලිපිය ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේ ලිපිය මොකටද කියලා තමයි අපට අහන්නට වෙන්නේ. අම්මා කියලා නේද? බිරිඳට බොරුවටනේ අම්මි තාත්ති කියලා කතා කරන බොරු ආදර ඒවා මොනවාටද කියලා තමයි අහන්නට වෙන්නේ. ආදරය කියන්නේ ඊට වඩා බොහොම උත්තරීතර හැඟීමක් කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් මව්බිම පුවත්පත අද කියනවා කුරුවිට තරුණියගේ ඝාතකයා පැය 24න් හෙළි කරගත් CCTV මෙහෙයුම කැලේපැන්නේ SI දිවිනහගෙන තරුණියගේ හිස සොයා පුළුල් පරීක්ෂණ කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ එක්කම ලංකාදීපයත් එය වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. ඒ තරුණියගේ සමීප සේයාරුවකුත් මේ ඝාතකයාගේ එහෙම නැත්නම් මේ මිනිස්කමට නිදා දුන් පොලිස් නිලධාරියාගේ සේයාරුවකුත් මුසු කරමින් තමයි අද ලංකාදීපේ වාර්තා කරන්නේ. තරුණිය මරා ගමන් මල්ලේ සිරුරගෙන SI ලියුමක් ලියා දිවි නසාගෙන ඉතින් බිරිඳට ලිපියක් ඔයාලට නින්දා අපහාසයයි ඒවා විඳ දරා ගන්න කියලා තමයි ඔහු බිරිඳගෙන් ඉල්ලා සිටියයි කියලා වැඩිදුරටත් වාර්තා කරන්නේ. හිසසුන් කාන්තා මලසිරුරක් බෑගයක අසුරා කොළඹ වේල්ල වීදියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා මොනරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ රබර් වත්තක ගෙලවැළලාගෙන මිය ගොස් සිටියේදී සොයාගත් බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා සඳහන් කරන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මේ තොරතුරු සියල්ලම ඔබ මේ වන විට මාධ්‍ය ඔස්සේ දැනුවත් වූ දැන කියාගත්තා වූ තොරතුරු ඔබ බෙහෙවින්ම කම්පාවට පත් වුණා වූ තොරතුරු බොහෝ දෙනා හූල්ලලා කම්පා වෙලා නේද බොහොම අමාරුවෙන් විඳ දරාගත් අසා දැනගත් තොරතුරු. හැබැයි එහි අතුරු කතාවක් තිබෙනවා. මෙතෙක් මාධ්‍ය විසින් වාර්තා නොකළ හැබැයි අද අරුණ වාර්තා කරන්නා වූ තොරතුරක් අපේ සමාජය කොතනද තිබෙන්නේ කියන්නට මේ සංඛ්‍යා ලේඛනය අපට අලුත් පාඩමක් කියා දෙනවා. ඇඟිල්ලෙන් ඇනලා කියනවා අපි ඉන්න තැන හරි නැහැයි කියලා. අද අරුණ පුවත්පත කියන්නේ වේල්ල වීදියේ මල කඳ තම බිරින්දෑවරුන්ගේ දැයි දැනගන්න ඇමතුම් 200ක් ආවයි කියලා. අපි කොහෙද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? අපි මොනවද මේ කරන්න කියලා මේ සිරස්තලයෙන් දැනගන්නට වෙනවා. වේල්ල වීදියේ ගමන් බෑගයේ තිබූ හමු හිස නැති කාන්තා මලකඳ හඳුනා ගැනීමට මහජන සහාය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා දිනේ පමණක් දුරකථන ඇමතුම් 200ක් විතර ඇවිල්ලා තිබෙනවා. පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ සිරුරු දැයි තහවුරු කර ගැනීමට විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් විවාහ උත්සව පවත්වපු පවුල්වල බිරින්දෑවරුන් මේ ඝාතනයට ලක් වුණාද කියලා හොයන්න ස්වාමි පුරුෂයන්
දුරකථන ඇමතුම් දෙනවා පොලිසියට ඊට අමතරව අම්මා තාත්තා දුරකථන ඇමතුම් දීලා තමන්ගේ දුවද මේ කියලා හොයලා බලනවා. ඉතින් මෙරටින් මෙන්ම විදේශගතව සිටින අයගෙන් පවා වේල්ලවීදියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරු ආරච්චි මහතාගේ දුරකථනයට මේ විදිහට නොකඩවා දුරකථන ඇමතුම් ආවා. මියගේ තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතමුන් ඡායාරූප පවා පොලිසියට ඒවා තිබුණු බව පොලිස් ස්ථානාධිපතිවරයා කියනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් සඳහන් කරන්නේ මේ සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙලෙස ඇමතුම් ගලා එන්නට පටන්ගත් බවයි. ඉතින් මේ තරුණියගේ කතාවක් විතරයි. තවත් ඛේදවාචක 200ක් තියෙනවා. තවත් ඛේදවාචක 200ක් තියෙනවා මේ බිරින්දෑවරුන් මේ දියණියන් කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. ආගිය අතක් නැහැ. ඔවුන්ගේ හිතයිශීන් ඔවුන්ට ආදරය කරපු අය ඔවුන් හැරගිය මේ බිරිඳ ගැන මේ දියණිය ගැන සොයමින් සිටිනවා. අපි සමාජයක් විදිහට කොතනදී ලංකාදීපේ 3 වන පිටුව පෙරලා බලන්න එය වඩාත් තහවුරු වේවි. අසැබි සේයාරෝ හුටපටයක් දුරදිග ගිහින් මෝටරියෙන් ඇවිත් යතුරු පැදි දෙකක් යට කර තරහකාරයා කපා මරලා ඝාතකයා පොලිසියට බාර වෙයි කියනවා. ඡායාරූපයක් දක්වලා තිබෙනවා මෝටර රථයක් ඇවිල්ලා යතුරු පැදි දෙක යට කරලා තියෙන විදිහ. කුරුණෑගල පහමුණේ ප්‍රදේශයේදී මෝටර රථයක් යතුරු පැදි දෙකක් යට කර එක් යතුරු පැදියෙකු කරුවෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි නාරම්බල පොලිසිය තහවුරු කරනවා. මෙම ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසියට බාර වූ බවත් සඳහන් වෙනවා. තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාර වූ පුද්ගලයා පොලිසිය කියා ඇතැයි පොලිසිය සඳහන් කරනවා. කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම් ඇති වී තිබෙන බවට පොලිසිය සඳහන් කරනවා. මෝටර රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරු පැදි වලින් පැමිණි අය හැකිනම් හමුවන ලෙස එකිනෙකාට අභියෝග කරගෙන තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී තමයි ඊයේ සවස 4:30ට පමණ රඹාවැව නාරම්බල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේදී එකිනෙකා හමු වී මේ අවස්ථාව ඇති වෙලා තිබෙන. ඉතින් මෝටර රථයෙන් පැමිණි පුද්ගලයා යතුරු පැදිය යට කර තමා සමග ආරවුල ඇති කරගත් පුද්ගලයා කපා කොටා මරා දමා ඇති බව තමයි වැඩිදුරටත් වාර්තාවන්නේ. යතුරු පැදිවල පැමිණි තවත් දෙදෙනෙක් පලා ගොස් ඇති බවත් පොලිසිය කියනවා. මෝටර රථයෙන් පැමිණි පුද්ගලයා පහමුණේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35ක අයෙක් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 39ක කිලින්පොළ පදිංචි කරුවෙක්. කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තිගෙදර මහතා ඊයේ සවසේ මේ ස්ථානයත් මලසිරුරත් පරීක්ෂා කරලා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යැවීමටත් නියෝග කරයි කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් පහළ වුණා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඉතින් මේවා ඉඳලා හිටලවත් අහන්නේ නැත්නම් යන්නේන ගමන් හරි මාධ්‍යකින් ඇහෙන බණපදයක් අහන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ සමාජයට? ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නට හැකියාවක් නැහැ. අද ලංකාදීපේ වාර්තා කරනවා එහි තවත් දිගුවක් කරන්ට් ඇදලා බල්ලන් මරලා සැකකරු දැලේ බල්ලෝ හරි මරන්න තමයි උත්සාහ දරන්නේ. ඉතින් විදුලි රැහැන් ඇද සුනකයන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවල පොලිසිය කියනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවල දේවහුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිස් ස්ථානාධිපතිවරයා උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. හිතෙන ඔය තොරතුරුත් එක්ක අපි යන්නට සූදානම් පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව. ඉතින් අන්තවාදී අදහස් ආගම් තිබෙන්නේ ආදරය කරන්නට, සෙනෙහස සංහිඳියාව දක්වන්නට සියලුම ආගමික නායකයන් ශාස්ත්‍රවරුන් දේශනා කරන ලද්දේ එය. නමුත් ආගමික කොටසක් අල්ලාගෙන අන්තවාදී විදිහට හැසිරුණු පිරිසකගේ කෙරුවා වාර්තාවෙන් අපි බලාපොරොත්තු වුණා. එය කොයිතරම් දුරට ඉෂ්ට සිද්ධ වුණාද කියා විවාදාපන්න වෙන්නට පුළුවන්. ඉතින් පාස්කු කොමිසම සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වුණු අදහස් අපි මෙලෙස පෙළ ගැස්සුවා. කොමිසම නිෂ්ඵල එකක් බවට දැන් පත් වෙලා තියෙනවා. තව කොමිසමක් දාන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් අපිට පේන්නේ මේක ඇත්ත වග උත්තරකරුවන් හංගන්න දරන උත්සාහයක්. කලුරිදා ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන ක්‍රියාවලියත් හොඳයි. එහෙම අරගලයක් සටනක් උද්ඝෝෂණයක් දැන් අත්‍යවශ්‍යයි. ඇත්ත වග උත්තරකාරයෝ හොයාගන්න. මේ පාස්කු කොමිසම පත් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව නෙවෙයි. ඉතින් ඒ ආණ්ඩුව තුල නිර්මාණය කරපු හදපු කොමිසමකින් ලබාගත් ඒ තීන්දුව පිළිබඳව උන්වහන්සේ විතරක් නෙවෙයි අපිත් සෑහීමකට පත් වෙන්නේ නැහැ සමහර සිද්ධි සම්බන්ධව. නීතිපතිවරයාම කියනවා නීති පියවර ගන්න නම් මට අපරාධ පරීක්ෂණයක් සිදු වෙලා තියෙන්න ඕනේ කියලා. ඒතර මේ අවුරුදු එකහමාරේ කොහෙද අපරාධ පරීක්ෂණයක් කරලා තියෙන්නේ? FBI එක ඇමරිකාවේ 3 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා නම් ඇයි අපේ අයට බැරි වෙලා තියෙන්නේ ඒ
ජාත්‍යන්තර පොලිසියත් එක්ක එකතු වෙලා මේ පරීක්ෂණය හරියට කරලා මේකේ මොලකරුව කවුද කියලා හොයලා දෙන්න. රජයක් හැටියට අපට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුතු මිනිමරුවන් සහ එකට ගෑවිච්ච උදවියට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන්න යම්කිසි හේකින් නීතිය ක්‍රියාත්මක වෙන ආයතනවල ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය නැති කරලා කඩිනමින් ඒ සාධාරණ ඉටු කිරීමට අපි කටයුතු කරනවා. අපේ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම දක්ෂයි. දැන් ඊයේ පෙරදාර තරුණියෙකු ඝාතනය කරලා ඉවරලා හම්බැල්ලේ ඉඳලා කොළඹට එනකන් අරගෙන ඇවිල්ලා දාලා ගිහින්. පැය 24ක් ගත වෙනකොට සුල මුල ඔක්කොම අනාවරණය කරගෙන ඉඳලා. මෙයනි දක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙද්දි මේ කොමිෂන් සභාවකට සීමා කරලා කාවද මේ බේරන්න හදන්නේ? මේ ආණ්ඩුවේ පාර්ශවකාරයෝ ගන්න පිළිබඳව මේක චෝදනා එල්ල වෙනවා. කාදිනල්තුමාටත් කතෝලික ජනතාවටත් තියෙන වේදනාවක් එක්කම සාධාරණයි. හැබැයි මේ විපක්ෂයට තියෙන එක නෙමෙයි විපක්ෂයට තියෙන ඉක්මනින් ආණ්ඩුව පෙරලලා තමන් බලයට එන්න උමනාව තමයි තියෙන්නේ. මෛත්‍රීපාල ඉතින් ඔය ප්‍රහාරයට වග උත්තරකරුවෙක් වැරදිකාරයෙක් කියලා 아무තුවෙන් ඔය වාර්තාවේ ලියන්න දෙයක් නැහැ. ඉතින් ජනාධිපති ආරක්ෂක කැමති හැටියට වැඩේ කරේ නැහැ කියලා එයා වැරදිකාරයෙක් තමයි. අපිට ඕනේ මහමොලකාරයා කවුද කියලා. එයා හංගන්නේ ඇයි? පාස්කු ප්‍රහාරයෙන් යාඥා කරමින් සිටි අහිංසක ජනතාව 269ක් මේ මහ පොළොවේ වැළලුණා. දැන් මේ පාස්කු කොමිසම හරහා ඒකට බලපාපු සත්‍ය කාරණා සියල්ලත් මහ පොළොවේ වලලන්නයි හදන්නේ. ඒ නිසා මේ රටේ කතෝලික ජනතාවට අපි කියනවා ඔබේ කඳුළුත් එක්ක අපිත් හිට ගන්නවා කියලා. අද ලංකාදීපය වාර්තා කරනවා පාසුකු කොමිසන් වාර්තාව ආරක්ෂක මණ්ඩලයට කියලා යනවා අදහෙට මේ සිදුවේවි. ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන සංවේදී කරුණු හඳුනා ගැනීම සඳහා වාර්තාව ආරක්ෂක මණ්ඩලයට මෙසේ ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා සඳහන් කරනවායි කියලා තමයි අද වාර්තා කර සිටින්නේ ලංකාදීපේ. ඒකම AG request Easter reports අද volumes කියන සිරස්තලය අපි දකිනවා අද මෝර්නිං පුවත්පතේ. ඉතින් මෝර්නිං පුවත්පත සඳහන් කරන විදිහට නීතිපති දප්පුලද ලිවේරා මහතා ඉල්ලා සිටිනවා අනිකුත් වෙළුමුත් තමන්ට ලබා දෙන්නට කියලා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධමය චෝදනා නගන්නට එහෙම නැත්නම් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම සඳහා මේ අනිකුත් වෙළුම් අවශ්‍ය වන බව තමයි නීතිපතිතුමා විසින් අවධාරණය කරන්නේ. ඉතින් ලබා දී තිබෙන වෙළුම් ප්‍රමාණවත් නොවන බවත් 65 වගේ වෙළුම් ලබාදීමේ අවශ්‍යතාවයක් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අවධාරණය කරන බව තමයි මෝර්නිං පුවත්පත කියන්නේ. ඊට අමතරව අද පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කරනවා කළු ඉරිදා විරෝධයට ජාතික විද්වත් සංඝ සභාවේ සහායත් ලැබෙනමයි කියලා. පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ලැබෙන 7 වෙනිදා කළු ඉරිදා ලෙස නම් කරමින් දක්වන විරෝධයට ජාතික විද්වත් සංඝ සභාවේ සහාය හිමි වන බව හිස් සංඝ සභික දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර ස්වාමින් වහන්සේ සඳහන් කරනවා. ඊට අමතරව අද පුවත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තා වන සිරස්තලයකින් කියවෙන්නේ කළු ඉරිදාවට ජාතික බලවේගයේ සහාය කියලා. ඉතින් පාස්කු කඳුලට යුක්තිය ඉටුවිය යුතු බවත් ඒ වෙනුවෙන් කළු ඉරිදාවට සහාය පළ කරන බවත් ජාතික ජන බලවේගයත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් ශාස්තෘවරයන්ගේ දර්ශනය පසකලා විවිධ අන්තවාදී මතවාද ඉදිරිපත් කරන මිත්‍යාවට ගැති පුද්ගලයන් නිසා මේ ලෝකයේ වුණු විනාශයන් පිළිබඳව ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඉතින් තවත් අර මිත්‍යාවක් යක් 200ක් විසින් වේවැලකින් පහර දීලා අවුරුදු 9ක දැරියකට කරන ලද විනාශය පිළිබඳව ඔබ දන්නවා. ඉතින් අද ලංකාදීපේ කියනවා කෝටුවකින් තලා වද හිංසා කිරීම මවත් බිලිඳාත් DNA පරීක්ෂණයේද කියලා. ඉතින් මහේස්ත්‍රාත්තුමියට ඉදිරිපත් කිරීමෙන් ඉක්බිතිව මේ දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරගත කරා. ඉතින් මාස 9ක් පමණ වයස ඇති මේ වාර්තා කරන්නේ ඒක නෙමෙයි මේ අනිත් එක ඔබට අපි කලින් වාර්තා කරන ලද්දේ අර වේවැලකින් පහර දීමේ සිද්ධිය. මේ කියන්නේ කෝටුවකින් පහර දුන්නු පුංචි දරුවාගේ කතාව. මාස 9ක් පමණ වයස ඇති බිලිඳු දරුවාට අමානුෂික ලෙස කෝටුවකින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් 24 වෙනි කාන්තාව සහ පොලිස් භාරයටගත් බිලිඳා DNA පරීක්ෂණයකට යොමු කර දරුවා ඇයගේ දයන්න තහවුරු කර ගැනීමට කටයුතු දයතයි යාපනයේ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා කියන. ඉතින් Tamanගේ කුසින් වැදූ දරුවෙකුට එහෙම පහර දෙන්නට පුළුවන්ද කියලා සැක සංකා මතුවෙන නිසාම වෙන්නට ඇති DNA පරීක්ෂණයක් කරන්නේ මේ ඇත්තම අම්මද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියලා සොයා බලන්න. ඒකම අපි අර කලින් සඳහන් කරපු සිද්ධිය පිළිබඳවත් අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ. Tamanගේ දියණියව යක් 200ක් ගාවට ගිහිල්ලා වේවැල් පහරට ලක් කරලා ඝාතනයට ලක්වන තුරු බලා සිටියේ ඇත්තටම ඇය අම්මාද කියා විමසන්නට ඕනේ. මිත්‍යාවන් පිළිබඳව කතා කරද්දී දැන් කතරගම පුදබිම පිළිබඳව අපි කතා කළ යුතුයි. කතරගම පුදබිම කියන්නේ ඓතිහාසික බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වුණු බුදුරජාණන් වහන්සේ වැඩම කරන ලද භූමියක්. ඉතින් ඒ පුදබිමෙත් සමහර විට විවිධ දේවල් වෙන්නට පුළුවන් අදාළ නොවන සාම්ප්‍රදායික නොවන දේවල්. ඒවාට බස්නායක නිලමේවරයා වැට බැඳ තිබෙන බව තමයි අද වාර්තා
වාර්තා කරන්නේ. මව්බිම් පුවත්පත කියනවා කතරගම පුදබිමේ යකදුරුකම් තහනම් කරලා තියෙනවායි කියලා. කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ ප්‍රකාශය තමයි මෙලෙසින් අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. කතරගමට පැමිණෙන ඇතැම් කට්ටඩි කතුන් සහ කට්ටඩියන් විසින් විවිධ අයුරින් අමානුෂික ලෙස වද බන්ධනයට ලක් කරන ශාන්ති කර්ම මින් ඉදිරියට දේවාල භූමියේ සිදු කිරීමට ඉඩ නොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියනවා. ඉතින් පසුගියදා කුඩා දැරියකට කට්ටඩි කාන්තාවක් වේවැල් වලින් පහර දීම මත මියගේ සිද්ධිය මුල් කරගෙන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කපු මහත්වරුන් හා විහාරස්ථාන හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වා මේ තීරණයට එළඹි බවයි කියන්නේ. බස්නායක නිලමේවරයා කියන්නේ කතරගම දේවාලය යනු ලොව පුරා සිටින සියලුම ආගම්වලට අයත් බැතිමුතුන් පැමිණ වන්දනා කරන අතිපූජනීය භූමියක් බවයි. මෙහි පැමිණෙන බැතිමුතුන් අධ්‍යාත්මිකව සිත එක්තැන් කර වන්දනාමාන කරන පූජා භූමියක්. මෙම පූජා භූමියට පැමිණ දේවාරූඪ වූ බව කියමින් පුද්ගලයන් අසරණ වූ රෝගීන් පිරිස් පූජා භූමියට රැගෙන විත් ඉතාමත් අමානුෂික වද බන්ධනවලට ලක් කරනවා. ඉතින් ශාන්ති කර්ම යාග හෝම සිදු කරමින් රෝගී අයට වද දෙන ශාන්ති කර්ම බව හඟවන ක්‍රියා නිතර සිදු වෙමින් පවතිනවා. ඉතින් පිරිමින් මෙන්ම සටකපට කාන්තාවන් මහජනයා රවටලා වුන් කතරගම පුදබිම වෙත අරගෙන ඇවිල්ලා මේ දේවල් කරනවායි කියලායි කියන්නේ. ඉතින් මතු බුදු වෙනවායි කියලා ජනතාව බැතිමතුන් විශ්වාස කරන කතරගම දෙවියන්ටත් කරන නිග්‍රහයක් විදිහට ඒ සලකන බැවින් තමයි මේ විදිහට වැටබඳින්නට බස්නායක නිලමේවරයා සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා කටයුතු කළා තියෙන්නේ. අපි එතනින් යමු කොවිඩ් මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් පළවුණු අදහස් කීපයකට. අපි මේ චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙනවා අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සම්බන්ධිත කමිටුවක් මගින් පළාත් වලින් මේ සඳහා සුදුසුම භූමියක් තෝරාගෙන මා වෙත එවන්න කියලා ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න. එතකොට එතෙක් තමයි අපි මේ ඉතාමත්ම සුදුසුම භූමියක් ලෙස සැලකෙන මෙම ඉරණතිව් දූපත අපි තෝරාගත්තේ. මේ සඳහා අදාළ මියගිය අයගේ මල් සිරුර රැගෙන යාම රජයේ විදමෙන් අපි කරන්නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පාසුකම් අපි ස්ථාන දෙකකදී රැගෙන යාම සඳහා සලස්සලා තියෙනවා. එකක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, අනිත් එක නැගෙනහිර පළාතේ වැලිකන්ද මූලික රෝහලෙන්. එතකොට මුත්‍ර දේහ මෙම ස්ථාන දෙකට ගෙනල්ලා ඒ මගින් අපි ඉරණතිව් දූපතවැත්ත රැගෙන යාම සඳහා කටයුතු කරනවා. දූපතේදී මෙම භූමි දානය කිරීම සඳහා එක මරණයකට ඥාතීන් දෙදෙනෙකුට සහභාගී වීම සඳහා අපි අවසර ලබා දෙනවා. ඒ වගේම මෙම භූමි දාන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඒ අදාළ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහභාගී වෙනවා. ආරක්ෂක අංශ පොලිසිය විසින් ඒ සඳහා ආරක්ෂාව ලබා දෙනවා ඇති. රෝහලේදී ඥාතීන්ට තමන් අදහන ආගමකට අනුව අවසන් කටයුතු කිරීම සඳහා අපි යම්කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා ඒ කටයුතු කරන්න. ඊට පස්සේ අපි මේ මලසිරුරු පෙට්ටිවල බහලා අපි සීල් කරලා තමයි අපි මේ මලසිරුරු රැගෙන යන්නේ. ඊටමට කෙටි කාලයකට තමයි මේ ඉරණතිව් දූපත තෝරාගත්තේ. ඒකෙත් දූපතෙත් එක කෙලවරක භූමි දානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අරුණ පුවත්පත වාර්තා කරනවා නීති සිසුවාට ගහපු අය අල්ලා වහාම උසාවි දාන්න. පොලිසිය ඇතුලේ නීති ශිෂ්‍යයෙක්ට පාර දෙනවා. ඉතින් නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් නීති ශිෂ්‍යයෙකු වන මිගාර් ගුණරත්නට පහර දීමේ සිද්ධියට සම්බන්ධයයි කියන සියලුම පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවායි කියලා තමයි අද අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ අය අධිකරණයට ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන්නට කියලා නීතිපතිතුමා සඳහන් කළා තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවටගෙන දණ්ඩ නීති සංග්‍රහය සහ වද හිංසා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා දීලා තිබෙන්නේ. මෙම පහර දීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියෝග මත පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩතහනම් කරලා තියෙනවායි කියලාත් දක්වලා තියෙනවා. වැඩතහනම් කළ විතරක් මදිනේ නේද? රටේ පොදු නීතියක් තිබෙනවා හැම දෙනාටම එය අදාළ විය යුතුයි. ඒකම අද දිවයින පොත්පත කියනවා එදිරිසිංහලා 4 දෙනාට එරෙහි නඩුවේ ඉදිරි කටයුතු අවසන් කියලා. ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ ඉදිරි කටයුතු අවසන් කිරීමට කොටුව මහේස්ත්‍රාත්තුමා ප්‍රියන්ත ලීනගේ මහතා ඊයේ නියෝග කරන ලද බව තමයි අද දිවයින පොත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ මෙලෙසින් වාර්තා වී තිබෙන්නේ. එම සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මූල්‍ය ව්‍යාපාර පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති බව දන්වමින් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්තුමා මේ නියෝගය කළා. ඒ
අනුව ඔවුන්ගේ නඩුව ඉදිරියේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නොවේ කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අප එතනින් යමු අපේ ගුවන් හමුදාවේ ශිල්ප බලන්නට. ඉදිරියේදී එන්නත් ලැබෙන බවට සහතිකයක් නැතුව අපි දෙවැනි මාත්‍රාව වෙනුවෙන් අපි ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ සැමරුවා. ඒ පිළිබඳව අද දිවයින පුවත්පතත් ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ගුවන් සංදර්ශනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර පිටියට ඉහළ අහසේදී පැවැත්වුණා. ඉතින් ඉන්දිය ගුවන් හමුදාවත් අපට ඒ පිළිබඳව සොයුරු දෑත දිගු කරලා තිබුණා. අපි ඒ සොඳුරු දර්ශන ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. between the two countries. Full and pulsating sound heart. ඉන්දියාව සත්භාවයෙන් අපට සොයුරු දෑත දිග කොරත් ඉන්දියාවේ පෙරවැරදි තියෙන නිසා අපට ඔවුන් ගැන සැක සංකාමතු වෙන්නට පුළුවන්. ඊයේ බිග් ෆෝකස් වැඩසටහනේදී ගුවන් හමුදාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියා. ගුවන් යාන සෑහෙන යනවා දකින්න. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් හිතට දුකක් එකපාරට ආවා. මොකද මේ ඉන්දියානු ගුවන් යාන මේ ලංකාවේ අහසේ යන්නේ කියලා. ඊයේ දවසේ මම මාධ්‍ය හමුවලක් දැක්ක. ඇත්තටම මේ ඔබතුමාලා අවුරුදු 70 සමරන මොහොතේ අපේ ගුවන් යාන ටිකක් ගුවන් සංදර්ශනයක තිබුණා නම් මේක කොච්චර ආඩම්බරයක්ද රටට. ඇයි මේ ඉන්දියාවෙන් අවිල පාට දාගෙන යන්නේ කියලා. ඒක ඇත්තටම ලංකාවේ විතර පොදු දෙයක් නෙමෙයි. ලෝකේ ඕනම තැනක ඒ වගේ ගුවන් හමුදාවල සංවත්සර තියෙන අවස්ථාවන් වලදී මිත්‍රශීලී රටවල් වලින් ගුවන් යාන ඇවිල්ලා ඔවුන්ගේ ඒ තියෙන ප්‍රදර්ශන ගුවන් යාන වලින් ප්‍රදර්ශන කටයුතු ඉදිරිපත් කරනවා. ඉතින් මේ වෙලාවේ 70 වෙනි සංවත්සරය කියන්නේ ඊටාම සුවිශේෂ වූ අවස්ථාවක්. ඒ අවස්ථාවේ අපි ළඟම තියෙන ඉන්දියාව, ඒ වගේම අපේ ළඟම ඉන්න ගුවන් හමුදාව, ඉන්දියන් ගුවන් හමුදාව. ඒකින්ද මම ඉන්දියන් ගුවන් හමුදාපතිතුමාගෙන් පුද්ගලිකවම මම ආරාධනා කරා පුළුවන් නම් ඔවුන්ගේ සංදර්ශන ගුවන් යාන අපිට ලබා දෙන්න මේ 70 වෙනි සංවත්සරය සඳහා කියලා. ඊපස්සේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඒකට අනුමැතිය ලැබුණාට පස්සේ ඔවුන් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ සංදර්ශනයක් පවත්වනවා අපේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන්. ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යාන අහස උඩින් යනකොට අපේ මිනිස්සුන්ගේ ඔළුවේ මතුවෙන්න වෙන දෙයක් අපිට ඉතිහාසෙ මතක් කරනවා. ඉතින් ඒකත් එක්කයි මේ බිය ඇති වෙන්නේ දේශපාලඥයෝ උනත් බොහෝ අදහස් පළ කරන්නේ. අපිට එහෙම දේවල් වෙන එකක් නැද්ද ඉස්සරහට? නෑ, අපි ලෝකෙත් සමග ඉදිරියට යා යුතුයි. අපි රටක් හැටියට අපේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් අපේ කලාපීය ආරක්ෂාව ඒ වගේම ලෝකයේ තුල අපි ගුවන් හමුදාවක් හැටියට කොහොමද ස්ථාපනය වන්නේ කියන ඒ ඉදිරි දැක්මත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. අපි ඒ නිසා අපි කලාපීය ගුවන් හමුදා සමග ඊටාම සහයෝගයෙන් ඊටාම මිත්‍රශීලීව අපි දැනටමත් අපි පුහුණුවීම් කටයුතු වල යෙදෙනවා. ඒ වගේම අපි අවශ්‍ය වූ අවස්ථාවන් වලදී ඔවුන්ගේ ගුවන් යාන ලංකාවට මේ එන්නේ පළවෙනි අවස්ථාව නෙමෙයි. විවිධ අවස්ථාවල ඇවිල්ලා අපි සමග පුහුණුවීම් කටයුතු වල යෙදලා තියෙනවා. ඒ වගේම අපේ ගුවන් යාන අපි ඉන්දියාවට සහ ඒ වගේම අපේ ගුවන් නියමුවන් වෙනකුත් ඉන්න නිලධාරීන් සෙසු නිලයන් අපි විවිධ රටවල් වලට ගිහිල්ලා අපි පුහුණුවීම් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ අවස්ථාවේ අපි තාම බුද්ධිමත්ව අපි ඉදිරිය ගැන සිතලා මේ කලාපීය ආරක්ෂාව විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සඳහා අපිට සහයෝගය දෙන රටවල් සමග අපි තාම සුහදශීලීව මිත්‍රශීලීව යන්න ඕන ගමනක් මේක. ඉතින් ක්‍රිකට් ප්‍රේමීන් වෙනුවෙන් ප්‍රවෘත්තියක් තියෙනවා. හැබැයි කොහොමද දන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු 20යි20 ක්‍රිකට් තරගයෙන් කඩලු 4ක ජයක් හිමි කර ගන්නට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනු බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දුන්නා. යනුම ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 9ක් බිඳ වැටි ලකුණු 131ක් ලබා ගත්තා. ඉතින් සිය පළමු 20යි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක ලකුණු 39ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දු වාර 13 එක් පන්දුවකදී කඩලු 6ක් පමණක් බිඳ වැටි ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය කඩලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.
Nicely played. Niall O'Brien. Six more. It's play of the series in Pakistan when they beat Pakistan in 29. And there it is. First ball 6. Well, he didn't have to do much. Nuwan Pradeep, but that's victory for the West Indies. They take the first T20 international in this 3-match series. අපි කෙටි විරාමයකින් පසු අද දවසේ කාටුන් බලමු. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. ජනරාණි අද පුවත්පතෙන් අපට හමුවන්නේ ආණ්ඩුවටත් දැන් සෝපාකට වුණ දේ වෙලා තියෙන්නේ. ජනරාණි කියනවා. ඒ මොකද රාණි? කොරෝනා මෘතදේහයකට තියලා ගැට ගහලායි තියෙන්නේ ආණ්ඩුව කියලා කියනවා. සෝපාකව නම් බේරගන්න බුදුරජාණන් වහන්සේ හිටිය. ආණ්ඩුව බේරගන්න කවුද එන්නේ කියලා තමයි අහන්නට වෙන්නේ. අද පුවත්පතේ කාටුනය මේ අවන්තාටිකල අඳින්නේ. ඉතින් කොවිඩ් මෘතදේහ කියන නූල් බෝලේ අද ආණ්ඩුව පැටලී සිටින බවක් තියෙන. ඉතින් කොවිඩ් වෛරසේ විදිහට තමයි නූල් බෝල ඇඳලා තියෙන්නේ අවන්තාටිකල. ඒ නූල් බෝලේ ආණ්ඩුව පැටලී තිබෙන බව තමයි කාටුන් ශිල්පියාගේ නිරීක්ෂණය. මෙන්න ප්‍රියන්ති පෙරේරාගේ ඩෝග් ටෝක්. ඉරණිතු දූපතේ භූවිද්‍යාත්මක තත්ත්වය ගැන කිසිම සමීක්ෂණයක් කරලා නෑනි කියලා අද කෙනෙකු කියනවා. අනේකා කියන්නේ කෙහෙල්මල් සමීක්ෂණ වගේද? මේ වෙලාවේ ඉම්රාන් ඛාන් තරහ වුණොත් කියලායි අද ඩෝග් ටෝක් එකෙන් ප්‍රියන්ති පෙරේරා කියන්නේ. මෙන්න ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය. භූමදානයට විරුද්ධව ඉරණිතු ජනතාව උද්ඝෝෂණ කරනවලු. දැන් නම් නාටක බලලා ඇති වෙලා කියලයි අද ෆේක්බුක් එකෙන් කියන්නේ. මෙන්න දාසාපවාලනගේ ස්වාරිස් කාටුනය මෙන්න ලොන්ඩරියෙන් අද එලියට එන්නේ කවුද අපේ රමුක්කැල් ඇවතුමා වගේ කෙනෙක් නැගෙනහිර ජැටිය කියලා ලොකුවට කියනවා බටහිර ජැටිය කියන එක අවම ස්වරයකින් කියනවයි කියලයි දාස කියන්නේ. මෙන්න නැගෙනහිර මෙන්න බටහිර අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ. ඉතින් අදානිට කරට අත දාගෙන අදානිගේ හොඳ යාළුවෙක් කියලා සමහරු කියනවා. සමහරු කියන්නේ ඉන්දියා මාධ්‍යම කියනවා, ඉන්දියා ගොවීන් කියනවා, ඉන්දියාවේ ලොකු මහත්තයා එහෙම නැත්නම් නරේන්ද්‍ර මෝදි කියන මචං නංගි මොකද අක්ක මොකද කියලායි අද අදානිට අගමැතිතුමා ඒ රටේ කියන්නේ. උදේ විමලසිරි අඳින්නෙත් අද ඒ රටේ අගමැතිතුමාව සහ අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක්. ඉතින් ජැටි ඒ පැත්තට මේ පැත්තට හරවලා කිරි ටික බොනවා කියලයි කියන්නේ අද උදේ විමලසිරිගේ කාටුනෙන්. හසන්ත විජේනායකගේ හුරේරා අද කතා කරන්නේ සමගි ජන බලවේගයේ හරිත දේශපාලනය ගැන. හරිත දේශපාලනය පරිසර හිතකාමී දේශපාලනය ගැන කතා කරද්දී බදිර්දුයිනුත් සමගි ජන බලවේගයේ ඉන්නවද කියලායි අහන්නේ. ගස් ටික සමූල ඝාතනය කරලා ඊළවස මොන හරිත දේශපාලනයේද කියලා හුරේ රටත් හිතෙනවා ඇති. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. සජිත් කියනවා යාළගේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගේනවලු. අපොයි ඒ කාලේ වෙනකන් වගකිව යුතු ඉඳීද කියලයි අද අංජන ඉන්ද්‍රජිත්තත් සැක පහළ වෙලා තිබෙන්නේ. මේ MD වීරරත්නගේ කාටුනේ පාස්කු වාර්තාව ගැන වත්මන් රජයට කිසිම වගකීමක් නැහැ. අයිත් අපේ කෙහෙලිය මහත්තයා වැඳලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා තාමත් මේ මෝදි කබාය ගලවලා නැද්ද මන්දා? ඒකත් මටද කියලා හිස කසමින් සිහිපත් කරනවා. හසන්ත විජේනායකත් අද මෝදි කබායත් එක්කම අපේ මෛත්‍රී මහත්තයා වඳිනවා. පාස්කු කොමිෂන් වාර්තා කූඩුව තුල එතුමා ඉන්නේ. දෑත එලිය අතක් එලියට දමාගෙන තිබෙනවා. ඒ අත රැඳී තිබෙන්නේ තවත් කූඩුවක. 2015-2018 වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාව. ඉතින් ඒ අනුව එහි රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න වගේ මහත්වරුන් ඉන්නවයි කියලයි හසන්තගේ කාටුනෙන් කියා සිටින්නේ. අපි ඒ කාටුනයත් එක අදට දෙරණ අරුණ නිමාවට පත් කරනවා.